පටිච්ච සමුප්පාදය පිළිසමුපා දහමින් ජීවිතයට සම්මා සම්බුදු සරණයි පින්නතුනි. පුණ්‍යවන්ත බොහෝ දිනයක ඔබ අප අදත් හමු වෙනවා. ලෝතුරා සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා නිමාවක් නැති සසර මග කෙලවර කරන ආකාරය. පින්නතුනි, එය ඊටාම තාර්කිකයි, ඊටාම දාර්ශනිකයි, ඊටාම විධිමත්, ඒ වගේම සවිස්තරාත්මකයි. අපේ මගේ සුවිසෙස් තැන් පිළිබඳවයි මේ ගෙවුණු සත කීපය පුරාම කතිකා කරන්නේ. පටිච්ච සමුප්පාදය. ඊටාම සතුසින් ඔබ සැම දෙනා වෙනුවෙන් අදත් අපේ සම්පත්දායකයන්න් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නටයි මේ සූදානම් වන්නේ. ඔබට එතුමා දැන් ඊටාම හුරු පුරුදුයි. එතුමා නීති විශාරදයෙක්, නීති ප්‍රවීණයෙක්. අපේ රටේ නීති ශේෂ්ත්‍රය නවතාවයකට පත් කරන්නට, එහි ප්‍රමිතිය වර්ධනය කරන්නට කැප වූ කෙනෙක්. අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළා එතුමා. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමේ සභාපතිත්වය ඉසුළුවා එතුමා. එවැගේම ජනාධිපති නීතිඥයෙකු වශයෙන් කටයුතු කරා. නීතිපතිත්වය හෙබුවා. නීති ශේෂ්ත්‍රයේ කිරීටය දක්වා පැමිණෙමින් ශ්‍රී ලංකාවේ 41 වන අගවිනිසුරුවරයා බවට එතුමා පත් වුණා. වෘත්තීය කාර්යභාරය එක පස්සක තියා අනිත් පසෙන් සාකච්ඡා කරන විටත් එතුමා ඉතාම සුවිශේෂ සමාජ ක්‍රියාකාරකයෙක්. ආගමික ශ්‍රේෂ්ත්‍රය තුලත් සමාජයේ යහපත සාධනට වෙහෙසෙන ඉතාම නිහතමානී පුද්ගලයෙක්. අප අදත් ඉතාම ගෞරවයෙන් සොම්නසින් එතුමා වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. සරත් නන්ද සිල්වා මැතිතුමා. අයබෝවන් ඔබතුමාට. අයිබෝන්. මැතිතුමනි, හැමදාමත් වගේ දුක සැප අහලා අපේ කටයුතු පටන් ගන්නවා. මම අද මේ ප්‍රශ්නයටම යම් වෙනස් ආකාරයක පිවිසුමකුත් ලබා ගන්නට හිතුණා. තරමක විතර ව්‍යාකූල පරිසරයක ඔබතුමා මම අපව ශ්‍රවණය කරන ඔබ සියලු දෙනා අතර රැඳී සිටින්නේ. මැතිතුමනි, බොහෝ ඉස්සර මේ තරම්ම තොරතුරු හුවමාරු නොවන යුගයක සමහර වෙලාවට අපි අපේ අවදානම සම්බන්ධයෙන් යම්කිසි කාරණයක් සිහිපත් කරාම අපි ඒක ආරක්ෂා සහිත වෙන්න ලොකු වැඩපිළිවෙලක් අපම යොදා ගන්නවා. නමුත් මෑත කාලයේදී තොරතුරු හුවමාරු බොහොම වැඩි. අපිට සමහර තොරතුරු සීමාවටත් වඩා ලැබෙනවා. හැබැයි මොකද මන්දා අපේ ආරක්ෂාව ගැන අපි වැඩිපුර හිතන්නේ නැහැ කියලා හිතෙනවා. මේ ප්‍රශ්නය ඔබතුමා දකින්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශික්ෂණයේ තියෙන දුර්වලතාවයක් ලෙසද, කොයි ආකාරයෙන්ද? වැදගත් ප්‍රශ්නයක් රංග. කාලීනයි. මේ කාලේ ඇත්තෙන්ම අනුන්ගේ තොරතුරු හොයනවා විනා තමන්ගේ ආරක්ෂාව ගැන අවදිමත් වීම අඩුවක් කියලා පේනවා. ඇත්තෙන්ම අපි ගත්තොත් බුදුදහම ඉස්සල්ලාම බුදුදහම තියෙන්නේ තමන් හැදිලා ලෝකෙ හදන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. රාහුලවද සූත්‍ර, රාහුල ඒ කියන්නේ පුත්කුමුට වික්ෂුත්වයට පත් වුණාට පස්සේ උපදෙසක් දුන්නා. මොකක් හරි කරන්න හෝ හිතන්න හෝ ක්‍රියා කරන්න ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න. තමුන් මේ කරන්න යන දේ තමුන්ට හානියක් වෙයිද, අනුන්ටත් හානියක් වෙයිද? දෙපක්ෂයටම හොඳක් වෙන විතරක් කරන්න. නැත්නම් එක පක්ෂයටත් හානියක් වෙනවා නම් ඒකෙන් වළකින්න. ඉතින් ඒකෙන් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර පුළුල් සමාජයේ කෙරෙහිම යොමු වෙන එකක්. අපි මොකක් හරි කරනකොට බලන්න ඕන මේකෙන් අපිට හානියක් වෙනවද? වෙනත් කෙනෙකුට හානියක් වේද? කාට හරි දෙපක්ෂයෙන් එක්කෙනෙකුටත් හෝ හානියක් වෙනවනම් ඒකෙන් වළකින්න. දෙපක්ෂයටම සුබදායි වෙනවනම් ඒක කරන්න. ඒක බොහොම සරල එකක්. දැන් මේ අවස්ථාවේ හැටියට අපි ඒ අතින් විශාල අඩලුණුකමක් පේනවා. දැන් බලන්න බොහෝ විට කරලා තියෙන දෙපැත්තටම හානි සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකට සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට තමයි සිදු වෙලා තියෙන්නේ.
ඉතින් එතකොට නොයෙක් විපත්වලට දැන් ওই විපත්ති ප්‍රතිබාහය කියන්නේ මේ පිරිතේ සඳහන් කරන්නේ විපතෙන් වැළකෙන්න ඕන නම් ඔන්න ඔය බුද්ධ ආදර්ශයෙන් අපි ආරක්ෂා වෙන්න ඕන. නැත්තම් විපත් අපි කරා ලුහු බැඳගෙන එනවා. අන්න ඒ තත්ත්වය තමයි දැන් වෙලා තියෙන්නේ. මේ මාධ්‍ය මේ නොයෙක් තාක්ෂණික දියුණුවෙන් එක්කම මම නම් කියන විදිහට නොයෙක් ලෙඩත් ඇවිල්ලා තියෙනවා. මේ ඉස්සර කාලේ තිබුණ ලෙඩ නෙවෙයිනේ. දැන් මම රංගත් වැඩි විශාල කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ අපේ තිබුණා ලෙඩ යම් කිසි ප්‍රමාණයක්. ඒ ලෙඩ වලින් මිනිස්සු මිය ගියා. නොයෙක් කරදර. හැබැයි මේ අලුත් ලෙඩ මෙහෙම නිර්මාණය වුණේ නැහැ. දැන් අලුත් ලෙඩ නිර්මාණය වීමට හේතු හොයන්න ඕන ඉස්සෙල්ලා. මොකද බුදුදහම අපි හොයන්නේ ඒකනේ. හේතුඵල ධර්මනේ අපි ඉස්සෙල්ලා හේතු හොයන්න ඕන මේ කොහොමද ආවේ කොහෙන්ද ආවේ මොන හේතුවක් නිසා ආවද කියන එක හොයන්න ඕන. එහෙම තමයි අපි ඊට පස්සේ ඒකේ නිරෝධය හොයන්න ඕන. දැන් අපි හොයන්නේ නිරෝධය විතරයි. ඉතින් හේතු හොයාගත්ත නැත්තම් ඊට පස්සේ ආයේ ඒවා එකක් වෙන්න පුළුවන්. අන්න ඒක තාමත් වැදගත් රංග. හොඳයි. පින්නතුනේ අපි අපේ ජීවිත වඩාත් පහසුදායක තත්ත්වයකට පත් කර ගැනීම තමයි සිදු කරගත යුත්තේ. ධර්මයේ ඕනෑ තරම් මේ සඳහා පහසුකම් සැලසී තිබෙනවා. අවශ්‍ය වන්නේ බුද්ධිමත්ව ඒ කරුණු ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීම තුලයි. මැතිතුමනි, අපේ වැඩසටහන වෙනදාටත් වඩා අපේ ශ්‍රාවක ප්‍රේක්ෂකයන් නරඹන බව දැනෙනවා, පරිශීලනය කරන බව දැනෙනවා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේත් ඒ පරිශීලනය කරන පිරිස වැඩි වී තිබෙනවා. අපට සතුටට කරුණා. පෙර සතිය පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළ යුතු මෙතුමනි, අපේ අඛණ්ඩ කතාමාලාවේ යම් තීරක සාධකයක් ගාව අප නතර වුණා. ඒ අර ජනජීවිතයට දැනෙන තැනක් නිසා මුදව මන්දා බොහෝ දෙනා ඒ කාරණය ගැන උනන්දුවකට පත් වී සිටියා. මට හිතෙනවා අද අපි ඒ වුණ පූර්ණත් සපුරාගෙන අපේ කතිකාවේ ඉදිරි පියවර සඳහා යා යුතුයි කියලා. මෙතුමනි, මේ යමක් අත්පත් කරගන්න දරන වෑයම, නැත්නම් අධික ලෙස ඇලුම් වීම, අධික තණ්හාව, මේ දේවල් එක්කම ලෞකික ජීවිතය ඇතුළත බොහෝ ප්‍රශ්න නිර්මාණය වෙන බව අපිට දැනෙනවා. අපේ පාඩමටත් අදාළ කරගෙන ඔබතුමාට මා බාර කරනවා දහමේ කොහොමද මේ කාරණයට කර ඇති විග්‍රහය කියලා පැහැදිලි කරන මෙන්. රංග මුලදීම මම ඇහුවා අපි මේ අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාද ධර්මය. ඒ අංග 12 තියෙන පටිච්ච සමුප්පාද ධර්මය. පටිච්ච සමුප්පාදය කියන්නේ උපත සහ නැතිවීමයි. පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ මේ අංග 12 සමස්තයක් වශයෙන් ගත්තාම. ඒ අංග 12 ගත්තාම මේකෙන් පෙන්වා සිටින දුකට හේතුවයි දුකෙන් විරුද්ධ වීම. එතකොට දෙක ගලපලා කියවම තමයි සම්පූර්ණ ආලෝකය ලැබෙන්නේ දෙක. අන්න ඒකයි මම අපි මුලින්ම පටන් ගත්තේ එහෙමයි. බෝධි සූත්‍රයේ ඒ බෝධි සූත්‍ර තුන අපි සෑහෙන දුරට විස්තර කරුවා. ඉතින් තව දුරට ඒක ගැන සඳහන් කරන්න ඕනේ නැහැ. දැන් මෙතෙන්දී දැන් රංග මගෙන් ඇහුවේ ඒ කාලෙම කොතනද මේක කැඩෙන්න ඕනේ. ඉතින් දැන් එතනට තමයි අපි ගිය පාර මම නොකිය ආවේ එතනට තමයි. දැන් මෙතන වැදගත්ම වෙන්නේ බුදුන් වහන්සේ දැක්ුවේ මේක සංසාර පැවැත්ම සිදුවෙන ආකාරය. දැන් ජීවිතය කියන්නේ උපතත් මරණත් අතර කාලය. සංසාරය කියන්නේ මරණයත් උපතත් අතර කාලය. ඉතින් ඒක දැන් ඒක ගැළපෙන ඒ ජීවිතය සහ සංසාරය දෙකම සම්බන්ධ වෙනවා පටිච්ච සමුප්පාද ධර්මය. ජීවිතය සහ සංසාරය දෙකම ගැබ් වෙනවා පටිච්ච සමුප්පාද ධර්මය. එතකොට මේකේ සම්දිස්ථානය තමයි දැන් නැවත භවයකට පත් වීම. එතකොට තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ අංග 12 ගත්තොත් උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාදාස. එතකොට උපාදානෙන් තමයි නැවත භවයකට යොමු වෙන්නේ. දැන් උපාදානය අපි ඉස්සෙල්ලා ඉඳන් සඳහන් කරුවා. දැන් මේ එක කරුණක් ගන්නකොට අනිත් එකත් සලකන්න ඕන කියලා. ඒක අපි දැන් බොහොම හොඳ පැහැදිලිව කිව්වා. දැන් උපාදානයේ රඳා පවතින්නේ තණ්හාව මත. ඒකයි ගිය අවස්ථාවේ මම කිව්වා තණ්හාවට යොමු කියලා විශේෂයෙන්ම පෙළ දහමට අනුව. දැන් බුදුන් වහන්සේගේ පෙළ දහම කියන්නේ මූලික සඳහන් වෙලා තියෙන ධර්ම කරුණු ධම්මචක්කපවත්තනේ සඳහන් වෙලා තියෙන්නේ. ධම්මචක්ක සූත්‍රයේ
ඇත්තම බුද්ධ දේශනාවේ හරය තියෙනවා. විස්තර නෑ හරය තියෙනවා. එතකොට ඒක තියෙනවා උන්වහන්සේ අනුගමනය කරේ මජ්ක්‍ධිමා පටිපදා. එන ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තේ චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ දුක, මේ කියන්නේ සංසාර පැවැත්ම දුකක්. දුකක් කියන්නේ මේ හැම වෙලාවෙම අඬන්න ඉන්න දෙයක් නෙමෙයි. දුකට යටත් කියන එක. හැම වෙලාවෙම දුකට යටත්. දැන් මේ තියෙන වසංගත රෝගයෙන් පේනවා. කොයිතරම් සුඛෝපභෝගී ජීවත් වුණත් දුකට යටත්. දැන් ඒක බුද්ධ වචනේ පරිසමාප්ත වෙලා තියෙනවා. දුකට යටත්. දැන් විශාල වශයෙන් සුඛෝපභෝගී හිටපු අය දැන් දුකට යටත් වෙලා තියෙනවා. එක වෛරසෙක්. ඒ කියන්නේ පරමාණු බෝම්බයක් නෙමෙයි. එක වෛරසයකින් දුකට යටත් වෙලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කොයිතරම් සැපසේ හිටියත් දුකට යටත්. බුදුරජාණන් වහන්සේ සිදුවත් කුමරු වශයෙන් ඔක්කොම රජසපති වුණා. හැබැයි උන්වහන්සේට තේරුණා මම දුකට යටත් කියලා. අන්නේ දුකට යටත් කියලා අවබෝධය ආවම තමයි උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා මේ දුකෙන් මිදෙන ආකාරය විදිය හොයාගන්න ගියේ. ඒ සත්‍ය ගවේෂී කියන්නේ සත්‍ය හොයාගෙන ගියේ. කොහොමද මේ දුකෙන් මිදෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේගේ ඒකයි සඳහන් කරේ දුක්ඛ. ආර්ය සත්‍ය වශයෙන් පළවෙනි එක මේක දුක. ඒකද උන්වහන්සේ රජ කුමරෙක් හැටියට දුකක් දැක්කේ නැහැ. හැබැයි දුකට යටත් විත්‍ය දැනගත්තා. දුකට දැන් අපිට දුකට යටත් විත්‍ය පේනවා. අස්පනා අපිට පේනවා. දැන් ජනාධිපතිවරුන්ට මේ ලෙඩේ හැදිලා තියෙනවා. අගමැතිවරුන්ට හැදිලා තියෙනවා. පාරේන මිනිහටත් හැදිලා තියෙනවා. ඉතින් ඒක අපි දුකට යටත්. ඒක දැන් චතුරාර්ය සත්‍ය එකක් කොහොම සමාප්ත වෙලා ඉවරයි. එතකොට උන්වහන්සේ දෙවනි සත්‍ය තමයි මොකද දුකට හේතුව. දුකට හේතුව. හේතු හැටියට උන්වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ හේතු අපි රංග අභිධර්මයේ ආධාරණ හින්දා මම මේ හේතු ගැන කියන්නේ. මොකද අභිධර්මයේ තියෙන්නම හේතු ආල් වශයෙන් විකාශන වෙන ආකාරය අභිධර්මයේ තියෙන අපි ඒකට යන්නේ නැහැ දැන්. මොකද අපේ මාතෘකාවට අදාළ නැහැ. හැබැයි හේතු හැටියට උන්වහන්සේ බොහොම කෙටියෙන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ හේතුව නම් තණ්හා. උන්වහන්සේ පැහැදිලි දුකට හේතු නම් යායන් තණ්හා පෝනභාවිකා තත්ත්‍රාභිනන්දනී. ඒ කියන්නේ එක් තණ්හාව. මං ගීපාරේ ඉස්සර කිව්වා පෝනභාවිකා. එතනින් මතුවෙනවා මෙතනින් මතුවෙනවා. ආයතන වලින් මතුවෙනවා. අපේ ආයතන හයක් තියෙනවා. හයෙන්ම මනස. තත්ත්‍රත එන්නේ අභිනන්දනී. ඒ කියන්නේ එකින් එක තුටු වීමක් බලාපොරොත්තු වෙනවා. දැන් මෙතනින් තුටු වුණ එක නා ආය අනිත් එකකට යනවා තුටු වෙන්න. දැන් හොඳට සංගීතයක් අහලා තුටු වුණොත් කාලා තුටු වෙන්නත් දිවට ස්පර්ශය ගැනීමත් ඊට පස්සේ තවත් එකක් ස්පර්ශ කරන්න යනවා. ඉතින් එහෙම තමයි. ඒක තමයි යායන් තනත් පෝනභාවික නැවත මතුවෙනවා. ඉතින් මේක වෙන්නේ තණ්හාවෙන්ද. තණ්හාව කියන්නේ යොමු වීම. ඡන්නාවේ අවස්ථා කීපයක් තියෙනවා රංග. ඉස්සල්ලා මේක ඡන්දේ මේ මම කියන්නේ මේ නැතිවරණ ඡන්දේ. ඒකත් එක විදිහේ ප්‍රශ්නයක්. අපි ප්‍රශ්න ඇති කරගන්න එකෙන්. ඡන්දේ කියන්නේ කැමැත්ත. ඒකට කැමැත්තෙන් පටන් ඡන්දේ තමයි තණ්හාවේ ලාපාට. අපේ සූත්‍රවල තියෙන ඡන්දේ තමයි. එතකොට යොමු වීම. යොමු වීම තමයි මේක තණ්හාව. එතකොට එනවා රාග, රති අන්න එහෙමයි එන්න උග්‍ර වෙනවා. එතකොට තණ්හාව හඳුන්වන්නේ විසත්තිකා කියලා. ඇලෙනවා. ඔන්න ඕක තමයි තියෙන්නේ. විසත්තිකා. ඇලෙනවා. තණ්හාවට යටත් වුනහම සත්වෙක් ඇලෙනවා ඒක. මිනිස් විතරක් නෙමෙයි හැම සතෙක්ම ඇලෙනවා. හැම සතෙක්ම ඇලෙනවා තණ්හාව. ඇලෙනවා. ඒක විසත්තිකා. ඒක නිකන් ඇලුනට පස්සේ ගැලවෙන්න ටිකක් අමාරුයි. ඒකයි ඒකෙන් වැළකින්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා දුකට හේතුව තණ්හාව. තණ්හාව නිරුද්ධ කිරීම තමයි දුකෙන් නිරුද්ධ වීම. ඒකට මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකට අපි චතුරාර්ය සත්‍ය. ඒකට ගිය අවස්ථාවේ අපි දැන් ඔතන තමයි කඩන්න ඕන. දැන් රංගගේ මුල් ප්‍රශ්නෙට මම ඒ කාලේ මම හිතුවේ පළවෙනි වැඩසටහනේ දෙවෙනි වැඩසටහනේ මතු කරපු ප්‍රශ්න. දැන් මෙතන තමයි කරන්න ඕන. මොකද අපි බුද්ධ දේශනාවේ පෙරදහම අනුව මෙතන තමයි සම්දිස්ථානේ මේ කරන්න ඕන. ඒකට අපි තණ්හාව කියන එකට දෙපැත්තකින් යොමු වෙන්න ඕන. ඊට ඉස්සරහින් තියෙන
අංගවලටත් ඊට පසුව තියෙන අංගවලටත්. ඒතකොට තණ්හාව ගිය පාර මම විස්තර කෙරුවා. බොහොම අවසාන කොටසේ තමයි අපිට කරන්න සිද්ධ වුණේ. තණ්හාවන් හටගන්නා ආකාරය පිළිබඳ. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන මේ ටික විතරයිනේ. සතිපට්ඨාන සූත්‍රයෙන් තමයි මම ඒකට යොමු වුණේ. සතිපට්ඨාන සූත්‍රයෙන් මම සඳහන් කෙරුවා මම මේ පොත් ගෙනාවේ සතිපට්ඨාන සූත්‍රය පොත ගෙනාවේ නෑ. ඒක ගෙනාවා නම් ටිකක් අමාරු වෙනවා උස්සන්න. ඒකෙන්ද තමයි මම ගිය පාරත් ගෙනාවේ මේ ෆොටෝකොපි එක. දැන් සතිපට්ඨාන සූත්‍රය මම ගිය පාර සඳහන් කෙරුවා. ඒකේ සඳහන් වෙලා තියෙනවා මේක බොහොම නැත්නම් කන්නරි උත්පන්න නතු කියන්න පුළුවන්ද? කතමංච භික්කවේ දුක්ඛ සමුදයෝ ආර්ය සත්‍යං. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ වචනමයි. යායන් තණ්හා පෝනභාවිකා නන්දිරාග සාගත තත්ත්ව තත්‍රාබිනන්දනේ සය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒතකොට ඕක ධම්මචක්කපවත්තන සූත්‍රයේ කැලිම තමයි මෙතනක් තියෙන්නේ. එතකොට කියන සාකෝ පනසා භික්කවේ තණ්හා. මොකද්ද මේ තණ්හාව? ඒක මම සිංහලෙන් කිව්වොත් සරලින් කත්ත උප්පජ්ජමානා උප්පජ්ජති කත්ත නිවිසමානා නිවිසති. දැන් ගිය පාර අපි බොහොම ඉක්මනට මේක කිව්වේ. මොකද අන්තිම මිනිත්තු කිහිපේ කිව්වේ. එතකොට කොහෙද මේක උපදින්නේ? උප්පජ්ජමානා උපදිලා තියෙන්නේ. කොහෙද මේක නිවිසමානා නිවිසති කියන්නේ පිටට නැත්තම් හැංගිලා. සමහර අපි මල් තියෙන හැංගිලා කියලා. මම හිතේ ඉංග්‍රීසි පරිවර්තන තියෙන එස්ටැබ්ලිෂ් කියලා. හැබැයි හැංගිලා කියන එකෙත් එස්ටැබ්ලිෂ් කියන එකත් සාමාන්‍ය එකට ගත්ත හැකි. නිවිසමාන කොහෙද අදෘශ්‍යමානව තියෙන්නේ. අවශ්‍ය කොට මතු වෙනවා. ඒක එතකොට කොතනද මේක තියෙන්නේ? පැහැදිලි පිළිතුරක් බුදුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තසේ තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ලෝකේ කිසි දෙයක් ප්‍රිය රූපං. ඒ කියන්නේ සතුට ප්‍රිය මනාප රූපයක්. ඒ රූපයක් මේ කායික රූපයක් විතරක් නෙමේ රංග. රූපයක් කියන්නේ ස්වરૂපයක්. මම ගිය පාරත් ඔක සඳහන් කරා. ඒ කියන්නේ ශබ්ද, ගන්ධ, ස්පර්ශ ඔක්කොම මේකට එනවා. ස්වરૂපයක්. නිකන් සාමාන්‍ය කායික රූපයක් පමණක් නෙමෙයි. හැම එකම එනවා. එතකොට ප්‍රෙෂර් සාත රූපං කියන්නේ තමුන් කැමති කරන. තමුන් ආකර්ෂණ රූපයක් තියෙනවාද? එත්තසේ තණ්හා උප්පජ්ජමාන උප්පජ්ජති එත්ත නිවිසමාන ඔන්න ඔතන තමයි තණ්හාව උපදින්නෙත් හැංගිලා ඉන්නෙත්. අවශ්‍ය කොට උපදිනවා. කිංච ලෝකේ පිය රූපං සාත රූපං. කොහෙද මේක තියෙන්නේ පිය රූපං සාත කොයි ලෝකෙද? ඉස්සෙල්ලා අපි දෙනවා චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. එතකොට ඇහි. දැන් ඉස්සෙල්ලාම මගෙන් මම ඔය අපි සාරිපුත්‍ර රහතන් වහන්සේගේ මහා පටිපදෝම සූත්‍රයේ මාහිතේ සඳහන් කරනකොට ඔය කරුණ සඳහන් කරුවා. අපි පංච උපාදාන ස්කන්ධයටත් පටිච්චසමුපාදයේ දාල වෙනවා කියලා ඒක මම සඳහන් කරුවේ මේ කාරණේ හින්දාම ඒකට එන්න වෙනවා. උන්වහන්සේ කියලා තියෙනවා දැන් මේක ඇහි තජ්ජෝ සමන්නාරෝ කියලා. එතකොට ඇහේම තියෙනවා යොමු වීමක්. දැන් මේ ඇහැ මේ ඉන්ද්‍රිය ඔක්කොම කර්මානුරූපව අපිට පිටලා තියෙනවා. ඒකයි රංගගේ ඇහැ ওই විදිහට වැඩ කරන්නේත් මගේ ඇහැ මේ විදිහට වැඩ කරන්නේ. නැත්තම් මේ අස් හදන කර්මාන්ත ශාලාවට ගියොත් මේ විෂමතාව වෙන්න බෑනේ. දැන් කන්නඩියක් ගත්ත ඒක විදිහට කන්නඩිය හදනවා. මොකද මේකෙන් කරන ප්‍රවර්ධනය කරන විතරනේ. පෙනීම ප්‍රවර්ධනය කරන මිසක් පෙනීමෙන් දැනීම ප්‍රවර්ධනය කරන්නේ නැහැ. අර දැනීම තමයි ඔය තියෙන්නේ තජ්ජෝ සමන්නාරෝ කියලා. ඒක හැම්ම නිපන් ඒතර අර ඒ පිය ගතිය එන්නේ හැම්මයි. ඒතකොට ඒ ඇහැ එක උපදින තරක්. ඒ වගේම කන අන්න වාගේ ආයතන 6ටම ඒක සඳහන් වෙලා තියෙනවා. ආයතන 6ම කර්මානුරූපව පිහිටලා තියෙනවා. ඉතින් ආයතන 6ම තියෙනවා යොමු වෙන ගතියක්. තජ්ජෝ සමන්නාරෝ කියලා සාරිපුත්‍ර රහතන් වහන්සේ සඳහන් කරපු ඒක තාමත් මදාල වෙනවා. ඒතකොට කර්මෙම තමයි අපි යොමු වෙන්නේ.
මම යම් කිසි දෙයකට ප්‍රියයි කියලා යමු වෙනවා. ඒක සමහරට රංගට අප්‍රිය වෙන්න පුළුවන්. තවත් තැනකට ඒක දෙපැත්තටම වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ කර්මානුරූප පිළිట్లా තියෙනවා. එතකොට ඒක තමයි පළවෙනි තැන. ඇහිම උපදිනවා. නැත්තම් කනේම උපදිනවා. නිවිසමාන. එතකොට ඔය හයම තියෙනවා. එතකොට රූපාලෝකේ දැන් ඇහැ යොමු වෙන්නේ රූපයකටනේ. එතකොට රූපෙත් තියෙනවා යම් කිසි දෙයක් අර තණ්හාව උපදින්න හේතු සහගත වෙන දෙයක්. ඒ රූපේ. බාහිර වස්තුවේ බාහිර වස්තු. බාහිර වස්තුවේ දකින්න රූපේ. දකින්න රූපේ. නිමිත්තේ. නිමිත්ත. අපි කියමු නිමිත්ත නිමිත්ත කියලා. නිමිත්ත කියමු ඔක්කොම බඳල්නොත්. ඒතකොට නිමිත්තෙත් තියෙනවා යම් කිසි දෙයක් ආකර්ෂණීය දෙයක්. ඒක අර එතකොට එතනත් තණ්හාව දැන් මෙතනින් හටගත්ත තණ්හාව එතනින් ප්‍රවර්ධනය වෙනවා. අන්න ඒක තමයි අපි ගිය අපි සඳහන් කළේ. සද්දෙත් එහෙමයි. කනේ තියෙන ඊට පස්සේ ඇහෙන සද්දෙත් තියෙනවා. එතනින් තව දැන් මේ සංගීතයක් නම් ඒතකොට අරකේ එනකොට ඒ සද්දෙන මේක ප්‍රවර්ධනය වෙනවා. කැමැත්ත ප්‍රවර්ධනය වෙනවා. එතකොට ඒක දෙවෙනි ස්ථානය. එතකොට තුන්වෙනි එක හැට් කන ඔක්කන්න තුන්වෙනි එක තියෙන්නේ එතකොට චක්කු විඤ්ඤාණය. දැන් තියෙනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණ. අපි මදුපිණ්ඩික සූත්‍රයේ මොක ඉස්සලා සඳහන් කරනවා. ඒතර ඊළඟට උපදින්නේ චක්කු විඤ්ඤාණය. ඒතර චක්කු විඤ්ඤාණයේ තියෙනවා තණ්හා ප්‍රවර්ධනය වෙන තැනක්. විඤ්ඤාණය කරන්නේ බෙදීමක්නේ. සුඛ දුක අදුක්කම සුඛ කියන බෙදීම. ඒකත් අපි ඉස්සලා සඳහන් කරුවා. ඒකත් සාරිපුත්‍ර රහතන් වහන්සේගේ දේශනාවකින් මම හිතන්නේ මහා කොට්ටිත රහතන් වහන්සේත් එක්ක සංවාදයක් තිබුණා. මහා වේදාල සූත්‍රයෙන් අපි ඒක සඳහන් කළේ මම හිතේ. ඒක අපි ඉස්සර විස්තර කළා. ඒ ඉස්සර කෙරුවේ විස්තර කොහොම මේකට යොමු වෙන්න. දැන් එතකොට එතනත් ආය ප්‍රවර්ධනය වෙනවා. දැන් ඔහොම දැන් ඊළඟට දැන් අපි ওই තුනට ආවා. එතකොට ඒකේ එනවා ඊළඟට එනවා ස්පර්ශය. එතකොට චක්කු සම්පස්සෝ අන්න ඒකෙත් තියෙන තාත් සම්පස්සයක් තියෙනවා ස්පර්ශ වෙනවනේ. එතනක් තියෙනවා. දැන් ওই හතරවෙනි තැන. එතකොට ඊළඟට යනවා දැන් බලන්න බුද්ධ මේ කොයිතරම් දුරට බුදුහාමුදුරු මේක විග්‍රහ කරලා තියෙනවද කියලා. විභජ්‍යවාදී කියන්නේ ඕකද? කොයිතරම් දුරට කොයිතරම් ලස්සනට. අධියරෙන් අධියරට මේ නිකන් එහෙම මෙහෙන් දාපු ඒවා නෙමෙයි. අධියරෙන්. එතකොට චක්කු සම්පස්සජා වේදනා. එතකොට අන්න ඒක පහ. චක්කු සම්පස්සය නිසා ආය වේදනාවක් වෙනවා. ඒකත් එතනත් මේක එනවා. එතකොට වේදනාවෙන් තව සංඥාවක් ඇති වෙනවා. ඒක හඳුනා ගැනීමක් වෙනවා. එතකොට රූප සංඥා. ඒකෙත් ආය ප්‍රවර්ධනය වෙනවා. දැන් 6. එතකොට ඒකේ එනවා චේතනාව. ඒකෙත් ආය ප්‍රවර්ධනය වෙනවා. 7 8 පුදුමයි. රූප තණ්හා. එතකොට තණ්හාව නැගිටින. එතකොට තණ්හාව තණ්හා ප්‍රවර්ධනය කරන ශක්තියක් තියෙනවා. තණ්හාව නිසාම තණ්හාව ප්‍රවර්ධනය වෙනවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මල්ටිප්ලයි ඉෆෙක්ට් කියලා. ඔක සිංහලෙන් මට හරියට පරිවර්තන කරගන්න බෑ. ඒකෙන්ම ප්‍රවර්ධනය වෙනවා. තණ්හාව නිසා තණ්හාව ප්‍රවර්ධනය වෙනවා. ඒ කියන්නේ මතු පිටට තියෙන තණ්හාව අර යටින් තියෙන තණ්හාවෙන් තවත් ප්‍රවර්ධනය වෙනවා. ඒක ඇත්තම බුද්ධ ඥාණයෙන් විතරයි ඔය එකක් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට රූප විතක්කෝ රූප ගැන හිතනකොට එතකොට රූප විචාරය කරනවා. ඉතින් අපි ගිය පාර ඔය 10 කිව්වා. එතකොට ඔය 10 විදිහකට මේ තණ්හාව කියන එක ඉතාමත්ම බුදුන් වහන්සේ ඔය තරම් දීර්ඝව විස්තර කරලා තියෙන්නේ. දැන් මේකේ මෙන්න මට මතක නැතුව. දැන් මේකේ නිරෝධයත් කියන්න බෑ. දැන් ඔය හැම එකේම දැන් uppajjamana uppajjati nivisimana nivisati කියලා තියෙන්නේ. හැම එකේම තියෙනවා බුදුන් වහන්සේ දැන් ඊළඟ කොටසේ දිග්ගටම යනවා මේක. එකෙන් එක අරගෙන ඒකේ තියෙන්නේ ඒකේ තියෙන වචනමාලාව කතමංච බික්වේ දුක්ඛ නිරෝධෝ ආර්ය සත්‍යං යෝ තස්සා යේච තණ්හාය අස්සේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ සාකෝ පනසා බික්කවේ තණ්හා කත්ත පහියමානා පහියති. ඒක දැන් පහ කරන්න ඕන. ඒක දැන් පහ කරන්න ඕන.
නිරුද්ධමානා නිරුද්ධති අවසන් කරන්න ඕන. එතකොට ඒකට ක්‍රමය තමා ක්‍රමවේද තමා තන්නා අස්සේස විරාග නිරෝධ. ඒ කියන්නේ ඉතිරියක් නැතුව රාගයක් නැතුවම නිරුද්ධ කරන්න කියලා බුදුන් වහන්සේ කිව්වා. ඕක නිකන් අතක ගාින්න බෑ. තණ්හා ප්‍රයෝජනෙට ගත්ත හැකි. තණ්හා කියන්නේ යොමුවීමක් නේ. හොඳ යහපත් දෙයකට යොමු. හැබැයි ඒ තණ්හා අල්ලගෙන ඉන්නේ. දැන් මගේ මෙතෙන්ට එන්නත් යම් කිසි යොමුවීමක් තියෙනවා. ඒකත් තණ්හාවක් තමයි. මේ පොත කියවන්න තණ්හාවක් තමයි. හැබැයි මෙතන ඇලෙන තණ්හාවක් නෙවෙයි. මම මේක අරන් ගියාම තිබ්බ පැත්තකට. මං ගිහලා වෙනින් කරා. හැබැයි අර තණ්හාව එහෙම නෙවෙයි. ඒක ඇලිලා තියෙනවා. මේක මේ තණ්හාවේ විසත්තික නැහැ. ඇලීමක් නැහැ. එතකොට ඒක තියෙනවා ජාගෝ කියන්නේ දීම අතහැරීම. පටිනිස්සග්ගෝ ඒ අතහැරීම දුරස්වීම මුත්ති වෙන්වීම අනාලව බැඳීම නැති කිරීම. එතකොට ඒක තමයි ඒ එකෙන් එකට ඒ අදියට 10ට බුදුන් වහන්සේ කිව්වා මෙන්න මෙහෙම තමයි ඒක කරන්න ඕන කියලා. මෙහෙම තමයි කරන්න ඕන. ඒ කියන්නේ පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති. අන්න ඒක කරන්න ඕන. අන්න එතන තමයි කැඩෙන තැන. එතකොට මොකද සිද්ධ වෙන්නේ? එතකොට තණ්හාවෙන් උපාදානය නැති වෙනවා. අන්න කැඩෙන තැන. උපාදානයක් නැති වෙනවා. එතකොට භවයක් නැති වෙනවා. තව අපි දුරට මේක විස්තර කරනවා. දැන් මේ තණ්හාව ගැන පිළිබඳ අපි දැන් සාමාන්‍යයෙන් අපි විස්තර කරපු හින්දා මේ රංගගේ අවසරය ඇතුව මට යමක් කාලීන දෙයක් කියන්න අවසරයක් තියෙනවා. ඉතාම වටිනවා. ඉතාම වටිනවා. දැන් මේක අපි මේ වැඩසටහන පටන් ගන්නකොට මගේ තියෙනවා පුරුද්දක් මොකක් හරි ලියවිල්ලක් මොකක් හරි තියෙනවා නම් ඒවා අපි ධර්මයට අදාළ ඒවා නම් අපි ඒක මම මේක නිකන් පැත්තකින් තියාගන්නවා. දැන් තණ්හාව කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ greed කියලා. greed. දැන් මේ මං කියවන්නේ සැප්තැම්බර් මාසේ 4 වෙනිදා ඩේලි මිරර් පත්තරේ. ඔපිනියන් කියලා ඒක ලියන එක නෑ නම දාන්නේ නෑ. ඒකේ මාතෘකාව මේ ගන්න පුළුවන් ආවේ තියෙන පේන හොඳට greed. තණ්හාව. ඔය දැන් මේක වෙනකොට අපිට මේ මෑතක තියෙන කොවිඩ් ප්‍රශ්නේ මතුවලා තිබුණේ නෑ. මේක ආවේ සැප්තැම්බර් මාසේ අගහරියේ. ඔය දැන් ඔය මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පටන් ගත්ත මොකද්ද ක්ලස්ටර් එකට මොකද්ද කියන්නේ පොකුර කියලා. පොකුර මම ඒක දන්නේ පොකුර ක්ලස්ටර් කියලා අපි සිංහලෙන් කියන්නේ. පොකුර පටන් ගන්න ඉස්සෙල්ලා මේක තිබුණා. ඉතින් මේ පොකුර හින්දා අපි ගන්න නෙමෙයි. පොකුර පටන් ගන්න ඉස්සෙල්ලා මම මේ තණ්හාවට අදාළ හින්දා මේක තිබ්බා. මොකද අපේ මාතෘකාවට අදාළයි. දැන් මේකේ තියෙන්නේ යම් තැනක් ලියලා තියෙනවා ඇමරිකාවේ නිපදවන අලුත් ෆිල්ම් එකක් කියන්නේ චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ මාතෘකාව තමයි greed. තණ්හා. ඒ චිත්‍රපටිය ගැන විස්තරයක් තාම චිත්‍රපටිය මෙහෙ පෙන්නලා නැහැ. පෙන්නයි දන්නෙත් නැහැ. චිත්‍රපටිය පිළිබඳ බිස්නස් ටුඩේ කියන මේ සංග්‍රහය ජාත්‍යන්තර සංග්‍රහය දීලා තියෙනවා. ඒකෙන් අරන් තමයි මේ පතකය මේක ලියලා තියෙන්නේ. ඒ චිත්‍රපටියේ තියෙන්නේ ඒ තණ්හාව බොහොම අදාළයි දැනට. තණ්හාවට හින්දා වෙන විපත්ති. විපත්ති ප්‍රතිබාහයකින විපත්ති. ඒ චිත්‍රපටියෙන් පෙන්වන්නේ නිකන් මනස්කල්පිත චරිත අරගෙන තියෙන්නේ. එංගලන්තේ හොඳ ධනකුවරයෙක් ඉන්න ඒ කියන්නේ නයිට් ෆුඩ් යා තියෙන කෙනෙකුට එයාට තියෙනවා ඇඟලුම් කර්මාන්තශාලා. සමහරක් තියෙන ලංකාවේ. මේ චිත්‍රපටියේ තියෙන මේ ඇඟලුම් කර්මාන්තශාලාවේ මේ පොකුර හැදෙන්න හුඟක් ඉස්සෙල්ලා මේ චිත්‍රපටි හදලා දැන් ඉවරයි දැන්. ඒකේ කියලා තියෙනවා ඒ ධනකුවරයෝ මේ දහස් ගණන් කම්කරුවන්ගේ දහඩිය මහන්සියෙන් පීඩාවට පත් කරලා උපයන සල්ලි වලින් ඒ අය ජීවත් වෙන්නේ සුඛෝපභෝගී ජීවිත මධ්‍යධර්ණ සාගරයේ එයාලට තියෙනවා යොට්ස්. අන්න ඒ වල තමයි එයා ජීවත් වෙන්නේ. එයාලට නිශ්චිත පදිංචියක් නැහැ බදු ගෙවන්න කොහටවත්. බෝට්ටුවේ ඉන්නේ. නිශ්චිත පදිංචිය. ඒක තමයි මේ කතාව.
දැන් මේ කතාව හදලා තියෙන්නේ මේ පදනම් මත. මේ ලංකාව සඳහන් වෙලා තියෙන මේක පැහැදිලිවම තියෙනවා. මේ තියෙන්නේ there are garment factories in Sri Lanka known as sweatshops. කියන්නේ දහඩි හෙලන කර්මාන්තශාලා. where most of the workers are women. මට මේක මතක් වුණේ අර ඒකට බුදු වෙච්ච පළවෙනි රෝගී කාන්තාවල් දීලා තිබුණා. එයාට වැඩ කරන්න බැරුව සිහි නැතුව ගියාම වතුර ටිකක් කියලා ආයෙ වැඩ කරන්න කිව්වා. ඒකයි මම මේ කියන්නේ. most workers are women who work there for a pittance. සොච්චමකට වැඩ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ක්විඩ් කියන්නේ ඩොලර් 3කට 4කට යාලා ගන්න එක සොච්චමක් හැටියටනේ. අපිට නෑ ඒක සොච්චමක් නෙමෙයි. for the lack of better alternative වෙන විකල්පයක් නැති මේක ඇත්ත. Lack of a better alternative to educate their children and more importantly to put food on the table. ළමයින්ව අධ්‍යාපනය ලබා දෙන්නයි ගෙදරට කෑම මේසට කෑම ටිකක් ගන්නයි. මේ මම හදපු එකක් නෙමෙයි. සමාජයට කියන්න පුළුවන් මම මේ සමාජවාදී දේශපාලනඥයෙක්. ඒක මම කවදාවත් යටපත් කරන්නේ නැහැ. මම මේ විෂමතාව හැමදාම දැකලා තියෙනවා. එතකොට දැන් බැලුවාම දැන් මේකේ වෙලා තියෙන මට මේ කාන්තාවගේ ඒ ප්‍රකාශන තියෙන එක මම මෙහාට ගෙනාවේ නෑ. ඒක අවශ්‍ය නැහැ. ඔක්කොම කියවලා තියෙනවානේ. කාන්තාව සඳහන් කරලා තියෙනවා අසනීප වුණාම අසනීප තත්ත්වයේ තියෙද්දිත් එයාලගෙන් වැඩ කරගත්ත ආකාරය. අරමුණු ටාගට් එතකොට ඒකේ සල්ලි යන්නේ අර ආහාරේ ඉන්න දැන් ලංකාවේ ඉන්න ඔය ඇඟලුම් කර්මාන්ත හිමියටත් වැඩි ඉහළින් ඉන්නවා. ඒ අර ෆැෂන් නිර්මාණය කරන අය ඉන්නවලු. ඒ ඇතුළු වැඩිම කොටස එන්නේ. ඒතකොට මේ මුළු චිත්‍රපටයේම සඳහන් වෙලා තියෙන්නේ ඕකයි. ඇත්තම අපි ආය කරන්න තිබුණු වැඩක් තමයි මිනිස්සු කරලා තියෙන්නේ. දැන් අපි පටන් ගන්න තියෙන 980 කියලා. හරි. දියාජාත මහත්තයා ආවට පස්සේ තමයි දැන් දියාජාත මහත්තයා අලුත් ආයේ පටන් ගන්න තියෙනවා. දියාජාත මහත්තයා කාලේ තමයි මේක පටන් ගත්තේ 80. 77 නේ. එතකන් ওই කර්මාන්ත ශාලාවල තිබුණේ නැහැ. ඒතකොට තිබුණේ අපේ හැන්ඩ්ලූම් අන්න ඒ වගේ අත්කම් ඒ වල වගේ මේ සූරා කැම් තිබුණේ නැහැ. 80 ඉඳන් තමයි මේක පටන් ගන්න තියෙන්නේ කියලා මේ චිත්‍රපටයේ හොඳට ඒක විස්තරයක් තියෙනවා. ඉතින් ඒකෙන් පේන්නේ මේ තණ්හාව කියන එකෙන් ඒ කරන මිනිස්සු ඉතින් අපාගත වෙනවා අපි දන්නවා. ඒක වෙනම එකක්. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තවත් සමාජයටත් දැන් ඔක තමයි මම ඉස්සෙල්ලා රාහුලවද්ද සූත්‍රය සමාජයටත් විශාල හානියක් සිද්ධ වෙනවා. දැන් මේ කාන්තාවයි වැඩ කරන ලෙඩ වෙලා 1000කට වැඩි රෝගී වෙලා එයාගේ පවුල් වලට ඊට පස්සේ එයාලා සම්බන්ධ වෙච්ච හැම තැනම නොඑක් ඒවා වෙලා තියෙනවා. දැන් බලන්න තණ්හාවෙන් දැන් මේකේ දැන් කර්මාන්තශාලා හිමියෝ කියනවා අපි නීති අනුව ක්‍රියා කළා. හරි කාම්කරු දෙපාර්තමේන්තුවෙන් බැලුවොත් EPF ගෙවලා ඇති ETF ගෙවලා ඇති. ඒවා ගෙවලා ඇති. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඒක නෙමෙයිනේ. දැන් කර්මාන්තශාලායි පනත නෑනේ මෙයා රෝගී වුණොත් සුව කරන්නයි කියලා. හැබැයි ඒක කියලා තියෙන තැනක් තියෙනවා. රංගගේ අවසර ඇතුවම මම ඒකත් කියන්න. අපි සඳහන් කරමු. දැන් මේ කාලින හින්දා ඒ කියන්නේ බුදුදහම ගැන කතා කරන්නේ. දැන් අපේ තියෙනවා බුදුදහමේ තියෙනවා වැදගත්ම මේ ලෞකික ජීවිතය සම්බන්ධයෙන් තියෙන රංග හොඳට දන්නවා. සිගාලෝවාද සූත්‍රය. දැන් සිගාලෝවාද සූත්‍රය කියන්නේ අර සිගාල කියලා සිටු කුමරෙක් උදේ පාන්දර අර 6 දිශාවට වදිනවා. ඒකට බුදුන් වහන්සේ කිව්වා ඔය 6 දිශාව මොකක්ද අර්ථය කියලා. එයා කිව්වා නෑ මගේ තාත්තා කියලා දෙනවා වදින්නේ කියලා මම වදිනවා. ඒකට බුදුන් වහන්සේ කිව්වා නෑ 6 දිශාව කියන්නේ සම්බන්ධතා 6ක්. ඒ කියන්නේ නැගෙනහිර දෙමාපියන්. ඒකට රංග බොහොම කිට්ටුයි අම්මට මම හරියට අම්මත් එක්ක කතා කරන ටෙලිෆෝන් එකෙන්. දෙමාපියන්. එතකොට නැගෙනහිර දකුණට ගුරුවරුන් බටහිරට අමුදරුවන් උතුරට හිත මිතුරන් ඉහළට පැවිදි පක්ෂය පහළ යටත් සේවකීන් තමන්ගේ සේවකී තමයි අන්තිම යටත්. ඉතින් මේ කණ්ඩායම් පහ සම්බන්ධයෙන්ම සිගාලෝවාද සූත්‍රයේ තියෙන බුදුන් වහන්සේ කියලා තියෙන යුතුයකම් පහ වගේ. යුතුයකම් පහ බැගින් කියලා තියෙනවා. ඇත්තෙන්ම බුද්ධ දර්ශනය අනුව අයිතිවාසිකම් කියලා එකක් නැහැ. තියෙන යුතුයකම්.
දැන් අපේ මේ නීති සංකල්පයට තමයි අයිතිවාසිකම් මැල්ල තියෙන්නේ. අයිතිවාසිකම් සහ යුතුයකම් මැල්ල අපි නඩු අහන හැමදාම මේ යුතුයකම් අයිතිවාසිකම් සපිරනවද යුතුයකම් වලින් කියලා. ඒක තමයි උසාවි කියන එක හැම එකම සිද්ධ වෙලා තියෙන්නේ ඕකයි. හැබැයි බුද්ධ දේශනාව අනුව තියෙන යුතුයකම් පමණයි. එක පාර්ශ්වයටත් යුතුයකම් තියෙනවා අනිත් පාර්ශ්වයටත් යුතුයකම් තියෙනවා. යුතුයකම් වල සාපේක්ෂතාවය තමයි මේ සගාලෝද සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේක මේ අර සේවකයන් සම්බන්ධව පොත ගෙනවත් දන්නේ මම මේ තරම් අවස්ථාවක් හම්බෙයි කියලා මම හිතුවේ නෑ. දැන් රංගිවි තියෙනවා. දීගනිකයි. ඒක මම ගෙනාවා. ඒක හරි ලස්සන අපි මේ සදිසා වැඳීම. ඒක එතකොට තියෙනවා මං අනිත් ඒවා කියන්නේ නැහැ. ඒවා ගැනත් ඇත්තම තියෙන ඉතාමත් වැදගත්. දෙමව්පියන් දරුවන් ගැන හැම එක ගැන. මේක මේ හෙළ භාෂාවෙන් තියෙන්නේ ගැහැවි පුත කරුණු පහකින් ස්වාමියා විසින් යට දිසාවේ යයි කියන ලදයි දැසිකම් කරුවෝ ඌවටන් කළ යුතුයි. ඌවටන් කියන්නේ ඒකයි මං කිව්වේ මේ හෙළ භාෂාවෙන් තියෙන හින්දා ටිකක් අමාරුයි. ඌවටන් කම රංගට තේරුණා. ඒ කියන්නේ උපස්ථාන සැලකිය යුතුයි. ඒ බණ්ඩන්න. ඔවුන්ගේ ශක්තියට අනුරූප ලෙස කර්මාන්ත විධාන කිරීමෙන්. දැන් බලන්න. ශක්තියට අනුරූප ලෙස අසනීප වෙච්ච එක්කෙනෙකුට දිනවද වැඩ? පළමු කාරණේම බිඳ වැටිලා. පළමු කාරණේ බිඳ වැටිලා. බත් වැටුම් දීපෙන්ද. ඒකත් හරියට මේ චිත්‍රපටයේ දෙනා දෙන්නේ නැහැ වැටුම්. මේ තරම් හොයන හැබැයි මේ දෙන්නේ. එතකොට මේක තමයි වැටුම්. ගිලන් වූ කල ඕන්ට නැසි උපස්ථාන යොදාලීමෙන්. එතකොට මොකක් හරි වැඩිපුර දෙයක් ලැබුණොත් බෙදා ගැනීමෙන්. අන්න ඒ වාගේ සුදුසු කාලෙන් වැඩෙන් මුදා හැරීමෙන්. ඒවා එක ඔක්කොම කඩලා. ඔක්කොම කඩලා. ඔක්කොම කඩලා තියෙනවා. කම් කරන නීතිය අනුව ප්‍රයා කරලා තියෙනවා. කම් කරන නීතිය අනුව ප්‍රයා කරලා තියෙනවා. ඉතින් හැබැයි මේ යුතුයකම් මම හිතේ මේවා අපි වැඩයක් පැත්තෙන් ගත්තාම මේවා තමයි කරන්න ඕන. මේවා අරන් ගිහලා ගහන්න ඕන වගේ. අපේ වෘත්තීය සමිතිය වල එහෙම මේක පෙන්වන්න ඕන. මේ සිගාලෝද සූත්‍රය මම බොහෝ අවස්ථාවල මම අධුනිෂ්කාරවරයා කාලෙත් කිව්වා මේ අපේ මේ කම් කරන නීතිය හරි නෑ. ඔය නෙමෙයි නිසි සැලකිල්ලක් තියෙනවා. ආත්ම සාධක මුදල් 60 වෙනකොට හම්බ වෙන එක වෙනම එකක්. ජීවත් වෙන්න බෑ ඉස්සෙල්ලා. මිනිහෙකුට හරි හැපුන් වේලක් කන්න බැරි නම් එහෙනම් ඒක ඇති වැඩ කිරීමේ ඇති පළක් නෑ. පළක් නෑ. ඒ අවශ්‍යතාව ඉස්සෙල්ලාම තියන්න ඕන. තමුන්ට ගෙලන් හොඳම බේතක් ගන්න මදි නම්. එතකොට ඔක්කොම ඇති පළක් නෑ. අන්න ඕව අවශ්‍ය දැන් බලන්න මේක වෙලා තියෙන්නේ. දැන් හනන්දට පේනවා කෙලින්ම ඔය ඔක්කොම කඩලා තියෙනවා. එකක්වත් නෑ කඩලා තියෙනවා. ඉතින් අවුරුදු 2600 ඉස්සෙල්ලා බුදුන් වහන්සේ කියපු එක දැන් මොකද වෙලා තියෙන්නේ? තණ්හාවෙන්. තණ්හාවෙන් වෙලා තියෙන්නේ. මෙතුමනි මේ අර ඔබතුමා ඒ කාරණය සඳහන් කරනකොට මටත් දෙවුනේ ශ්‍රමය වගුරන දුක් විඳින පීඩිත පන්ති මිනිස්සු අපේ රටේ ඉන්න මහා ලොකු සීන නෑ මේ මිනිස්සුන්ට. කන්න බත් ටිකක් ජීවත් වෙන පුංචි ගෙදරක් අඳින්න ඇඳුම් ටිකක් ඒ වගේ පුංචි බලාපොරොත්තු තියෙන්නේ. හැබැයි අපේ මේ සමහර තව පිරිසක දැන් ඔබතුමා ඉතාම පැහැදිලිව සඳහන් කරනවා මේ මිනිස්සුන්ගේ මේ හීනත් එක්කම අරගෙන ගිහිල්ලා මහා ධන කුවේරයන් විදියට ඒ සැප සම්පත් භුක්ති විඳිනවා. මේ අර්ථ ක්‍රමය ඇතුළේම තියෙනවා මහා විශාල ගැටලුවක්. අපිට ඒක විසඳ ගන්න අමාරුයි. හැබැයි අහිංසක පුංචි මිනිස්සුත් තැලෙනවා මැට්ටමනේ හැමදාම. ඒක හැබැයි ඒක මේ විවෘත ආර්ථිකින් වෙච්ච දෙයක්. 977න් පස්සේ තමයි උනේ. ඒකයි මම ඔය 977න් පස්සේ වෙච්ච ඒවලට හැම එකටම විරුද්ධයි. ආයේ ඒ පස්සට යනවා නම් මම සම්පූර්ණ විරුද්ධයි. මොකද 77න් පස්සේ තමයි මේ විවෘත ආර්ථිකය ඇවිල්ලා. දැන් ඔය 77න් ඉස්සෙල්ලා දැන් ඒ කාලේ බඩු හිඟයක් තිබුණා. පාන් රාත්තල 725ට දෙනවනම් ඉතින් පොලිමේ ඉන්න ඕන. හැබැයි මිනිස්සුන්ට කන්න බොන්න තිබුණා. නිරාහාරව කවුරුත් මැරුන්නේ නැහැ. ලෙඩක් වුණාම ඉස්පිරිතාලෙට යන්න පුළුවන්. දැනල් කරන්න ඕනේ නැහැ. ඉස්පිරිතාලෙට ගියාම බලා ගන්නවා. දැන් ඉස්පිරිතාලෙට ගියාම ලියලා දෙනවා මේ ගිහිලා ටෙස්ට් එක අරන් එන්න.
ඕවා ඔය 77 ඉස්සෙල්ලා තිබුණේ නැහැ. ඕවා මේ 77 ඉස්සෙල්ලා තිබුණේ නැහැ. පාසලට ගියාම ගුරුවරයා ළමයා දුර්වල නම් ගුරුවරයා ගෙදර ගෙනල්ලා උගන්වනවා. ප්‍රයිවට් ටියුෂන් කියන එකක් නැහැ. ඒක නෑ. දැන් ඕවා ඔක්කොම ආවේ මේ විවෘත ආර්ථිකයෙන් තමයි ඇවිල්ලා. දැන් විවෘත ආර්ථිකයේ ප්‍රවර්තන ගෝලීකරණය වෙලා දැන් ඕන් වෛරසත් ගෝලීකරණය වෙලා. ඔන්න ඔය තත්ත්වයට දැන් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් පේන්නේ අර සර්ව සාධාරණත්වයෙන් අපි ගිලි වුණා. අපි සර්ව සාධාරණත්වයෙන් ගිලි වුණා. ඒක ඉතින් මට විවේචනය කරන්න පුළුවන් මම මේ සමාජවාදී දේශපාලන දර්ශනයකින් කරා. ඒක ඇත්ත. ඒක සත්‍යයි. දැන් මගේ තින්නවා සේවකේ මම ඒ සේවකයට අස්නිපුණොත් මම අස්නිපුණා වගේ තමයි සලකන්නේ. ඉතින් ඒක වෙනම දෙයක්. ඉතින් ඒක අපේ මිනිස්කමට ගැබ් කරන්න ඕන. දැන් ඒවා තමයි දැන් අපි ප්‍රවර්ධනය කරන්න ඕන. ඇත්තම සිගාලෝවාද සූත්‍රයේ ඉස්සර තිබුණා රංගට මතක නැහැ ඉස්සර තිබුණා මහ දහම් පාසල් වල පොත්වල විෂය නිර්දේශගත වෙලා තිබුණා. ඒ පොතත් නෑ දැන් හොයාගන්න. මගේ තියෙන්නේ මේ පොත තමයි සිගාලෝවාද සූත්‍රයේ ඒ කාලේ තිබුණා ඒක. ඉතින් ඒවා බොහොම වැදගත්. ඇත්තම අපි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය ආරක්ෂා කරනවා. මේ පණිවිඩය. දැන් මේ පණිවිඩය අපි අන්‍යාගමිකයන්ට කියලා දෙන්න ඕනේ. ලෑ දර්ශන අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ තියෙන බුද්ධ ශාසනය පවතින රටක්. අපේ සේවකයන්ට සාමාන්‍ය යටත් ප්‍රදේශෙ මිනිසෙක් වශයෙන් සැලකන්න ඕනේ. අසනීප වෙලා නම් එයාගෙන් සේවයක් ගන්න එක අමනුෂ්‍ය දෙයක්. ඒක සාධාරණීකරණය කරන්න එපා. ඒකයි මම කියන්නේ. අපි අතින් වරදක් සිදු වුණා සමා වෙන්න කියන එක වෙනම එකක්. කවුරුත් අතින් වරදක් සිදු වෙනවා. අපිත් පුළුවන් තරම් සල්ලි හොයන්න බැලුවේ. අපි අතින් වරදක් වුණා නම් සමා වෙන්න. හැමෝම කරන්නේ ඒකනේ. එහෙම නැතුව අපි හොඳ දේ කරුවා අපි හරි දේ කරනවා කියන එක තමයි. ඔතන තියෙන අසාධාරණත්වය. ඒ අපි අසාධාරණයට විරුද්ධව ඉන්න ඕන. දැන් මෙතන පේන්නේ දැන් බුදුහාමුදුරන්ගේ වචන 2600 ඉස්සර බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි මේක යටපත් වෙන්න ඇරලා තියෙනවා. අපි යටපත් වෙන්න ඇරලා තියෙනවා. ඉතින් අපි බොහොම සතුටුයි මේ බෞද්ධ නාලිකාව අපිට මේ මතු කරලා කියන්න පුළුවන් වෙන එක. ඔබතුමා වටින පින්කමක් අද කරගන්නේ. සමහර වෙලාවට දුක් විඳින අහිංසක මිනිස්සුන්ට හඬක් නැහැ. ඒ අයට ජාතික තලයේ මේක කතා කරන්න වේදිකාවක් නැහැ මෙතුමනි. අපි කවුරු හරි මේක ගැන හඬක් නගනවා නම් ඒ අයගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමක් ඇටියටයි මටත් පෙනෙන්නේ. ඒක ඉතාමත් වැදගත්. මොකද දැන් අපේ සෞඛ්‍ය සේවාව ගත්තොත් ඉස්සර තිබුණේ 77 ඉස්සෙල්ලා අපේ රෝහල් වල ඉතාමත්ම වැදගත් සේවයක් සිද්ධ වුණා. අපේ වෛද්‍යවරු පූර්ණ කාලෙ මිඩම් කරුවා. 4 වෙනකම් කරලා හක්ලා ඊට පස්සේ ගිහිල්ලා සල්ලි හිව්වේ නැහැ. මම ඒක එලිපිට කියනවා. දයාජයවදන මහත්තයා මම නීතිපති දෙපාර්තමේන්තුවේ ඉඳද්දී නීතිපති දෙපාර්තමේන්තුවට අවසර දුන්නා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න. මම නීතිපති දෙපාර්තමේන්තුවේ නීති සංගමයේ සභාපති මම. ඒත් වෘත්තීය සමිතිය. ඒතකොට මම ගිහලා එතුමා හම්බෙලා කිව්වා මේක කරන්න බෑ අපිට. අපිට allowance එකක් දෙන්න. ඒතකොට මට හොඳටම බැන්න. අම්මලියෙක් එහෙමයි කිව්වේ. බැයි මොකද ගිහලා සල්ලි හොයන්න ආයේ මං කිව්වා ඒක ජනාධිපතිතුමනි එතන conflict of interest. එතන පරස්පර විරෝධයක් කරනවා. අපි ගිහලා පුද්ගලික මට්ටමෙන් පෙන්නලා හිටියොත් උසාවියක. අපේ අර ස්වාධීනත්වය නැති වෙනවා. ඉතින් මම බැනලා හක්කලා හැබැයි එතුමා කරු කරනවා. බැනලා කිව්වා මම පොඩි ලංසයක් දෙන්නම් කියලා මොකක්ද පොඩි එකක් දුන්නා. ඊට පස්සේ මම අභියාචනකරණයට පත් කරුවා. මම දන්නවා පුතුමා මේ දේශපාලන අදහස් තමයි දරන්නේ. හැබැයි මම පත් කරනවා ඒත් කියලා. ඒ වගේ වැඩත් මේ මිනිස්සු කරනවා. මොකද මම එලිපිට කියනවා. ඉතින් ඒකට අවකාශයක් තිබුණා. හැබැයි ඒක එතුමාට මේක මම හිතේ යට පෙනුන්නේ. යුද්ධ ඇතුනේ එතුමාගේ මේ අදුරදර්ශී ක්‍රියාමාර්ගය. ඒ නිසා එතුමාගේ ආදර්ශය අපි ගන්න ඕනේ නැහැ. එතුමාගේ පාලන ක්‍රමය අපි ගන්න ඕනේ නැහැ. ඒකයි මම කියන්නේ. එතුමාට තිබුණේ වෙනම විකෘති දර්ශනයක්. ඒක හොඳ වෙන්න ඇති. හැබැයි අපිට දැන් පේන එක විකෘති කියලා. අපි ප්‍රතිලාභ පත්වීම ලැබුණා. ඒ පත්වීම ලැබුණ එතුමාට මේ අවනත වෙලා නෙමෙයි. එතුමා සමහර විට ඔය ටිකක් එදිතර ඉන්න අයටත් ඉඩක් දෙනවා. ඒ වගේ ගතිගුණ එතුමා හිතුණා.
මැතිතුමනි දැන් ඔබතුමා මේ කාරණය සඳහන් කරන වෙලාවේ මට මේ කාරණෙත් සිහිපත් කරන්න වෙනවා. අපේ රටේ පිනට වගේ ඔබ අපි සියලු දෙනාගම පින්නතුනි පිනට වගේ සාරදර්ශත් තියෙනවා මැතිතුමනි හැම තැනකම. දැන් ඔබතුමා අර වෛද්‍ය වෘත්තිය ගැන කතා කර වෙලාවේදී වෙනත් විදියකට තමගේ නිශ්චිත රාජකාරී සීමාවෙන් එපිටට ගිහිල්ලා වැඩිපුර මුදල් හොයන්න ඕනෑ තරම් අවස්ථා තියාගෙන නැහැ. මම ඒකට යන්නේ නැහැ. එහෙම හිතන පිරිසකුත් ඉන්නවා. මන්ද මේ අපේ ඔබතුමගේ මේ දහම් පණිවිඩයත් එක්ක මේක ඒකාබද්ධ කරොත් දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතුනොත් මං අධික තණ්හාවෙන් මුදල් රැස් කරන්නට යන මේ ගමන මන් නතර කරන්න ඕන කියලා ඔහුට ඒක ස්ථාවර වෙන්න පුළුවන්ද තනිව? සමාජය තුළ ඒකට ක්‍රමවේදයක් හැදිලා නැතුව තනි මිනිස්සෙකුට මේ වෙනස කරන්න පුළුවන්ද මැතිතුමනි? ඕක තනියම දැන් මම එදා ජයජාතන මහත්තයාට කිව්වේ වෘත්තීය සමිතියේ සභාපති හැටියට. මට තනියම ගිහිල්ලා ගියා නම් මට දොරෙන් ඉතුල්ට එන්නේ දෙන්නේ. අර මං වෘත්තීය සමිතියේ සභාපති ඉන්න මට යම් කිසි සැලකීමක් තියෙනවා. මොකද එතුමා දන්නවා මම එළියට ගිහලා ප්‍රකාශනයක් කරනවා. එතුමා දන්නවා මට සාමාන්‍යයෙන් වත්කම් තියෙනවා. මේ මිනිහට පුළුවන් එළියට ගිහලා කරන්න. මට බොහෝ විට බයිනවා මේ දේශපාලනය කරන තමයි අද මං කව දේශපාලනය කරනවා නම් මම මෙතන නෙමෙයි පාර්ලිමේන්තුව මං දිනනවා. මම නැද ඒකට කැමති නැති හින්දා තමයි මම මෙතනට ආවේ. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් ඒ වාගේ තනියම කරන්න ටිකක් අමාරුයි. මේ කොටස අපි එක්ස්ප්‍රෙස් කරන්න ඕන. මේ කොටස එක්ස්ප්‍රෙස් වෙන්න ඕන. මම දන්නා හුඟා ගෞරවාන්විත වෛද්‍යවරු ඉන්නවා. දැන් ඒ කාලේ රැටත් ඉනවා. මම දන්නවා ලෙඩ වෙලා හිටපු අය මට කියලා තියෙනවා. රැට උනත් එනවා අර විශේෂඥ වෛද්‍යවරයා ඇවිල්ලා බලනවා නයිට් රවුන්ඩ් එකක් බලලා හක්කලා තමයි යන්නේ. දැන් කොහොමද හොයාගන්නේ? දැන් ඒ වලින් මේවා වැදගත්. මොකද මරණ මොහොතේ ඕක තමයි මතක් වෙන්නේ. මරණ මොහොතේ ඕක තමයි මතක් වෙන්නේ. දැන් ඔතන ගසා කෑවොත් යන්නේ අපායට. අන්න ඒක මතක තියාගන්න. මරණ මොහොතේ. මොකද මේකනේ උපාදානය කරන්නේ. දැන් ඒ වාගේ පින් ඇතිව කාගේ හරි පණ බේරලා කාට හරි මොකක් හරි උදව්වක් කෙරුවා නම් අන්න ඒක එතකොට අර බුදුන් වහන්සේ තියලා තියෙනවානේ ඡායානු අනිපාන්නෝ හොඳ කරන දේ මනසාචේ ප්‍රසන්නේන වාසිතිවා කරෝතිවා රතෝ නම් සුඛ මං වේති ඡායානු අනුපානිනෝ ඡායාව වාගේ හොඳ කර්ම තමුන් පිටිපස්සේ එනවා. අන්න ඒක මතක තියාගන්න. එතකොට තමුන්ගේ දූ දරුවන්ටත් හොඳ නමක් හැදෙනවා. දැන් ඉස්සර කාලේ මම දන්නවා අපේ ගුරුවරු හිටියා. ඒ අයගේ ළමයි බොහොම ඉහළට ගියා. බොහොම ඉහළට ගියා. සාමාන්‍යයෙන් මම ඉගෙන ගත්තේ පුද්ගලික පාසලක ඒ අය පාසලෙත් හිටියා. බොහොම ඉහළට ගියා. මොකද ඒ අය බොහොම ගෞරවාන්විතව සේවය කරපු අය. ඒතර මේ තණ්හාව තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක අපි කාවද්දන්න ඕන තණ්හාවෙන් යන්නේ භවයට. භවය කියන්නේ අපාය. අන්න ඒක අධික තණ්හාවෙන් ගියොත් එතකොට අපාගත වෙනවා. නෑ අන්න ඉතින් ඒ වෙලාවේ දැන් අපි දැන් ඕක පොඩි වෙලාවයි තියෙන එක මම කියන්නම්. ඕකටම අදාළ එකක්. ඊට පස්සේ අපි තණ්හාවට තවදුරට යමු. රංගගේ අවසර ඇතුව වච්ච අහලා ඇති වච්ච ගැන සූත්‍ර දේශාවක් තියෙනවා. මේ තියෙන්නේ කුතුහල ශාලා සූත්‍රය කියලා. කුතුහල ශාලා සූත්‍රය. කුතුහල සාත්‍ය. වච්ච ගොත්ත සූත්‍රය නෙමෙයි. කුතුහල ශාලා සූත්‍රයේ වච්ච කියන පරිබ්‍රාජකයා බුදුන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා. බුදුන් වහන්සේ අනිත් ශාස්ත්‍රුන් වරින් මරණින් පසු එයාලගේ අනුගාමිකයන් යන තැන කියනවා. ඔබ වහන්සේ කියනවා විශාල පිරිසක් ගැන මෙන්න මේ විපාක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඔබ වහන්සේගේ ඉහළම තත්ත්වයට යන්න නිවන් සාක්ෂාත් කරගන්න නැත්නම් කොහේ යනවද කියලා කියන්නේ නැහැ. එතකොට බුදුන් වහන්සේ කියනවා වච්ච මම භවයක් දක්වන්නේ උපාදානයක් ඇති එක්කෙනෙකුට පමණයි. ඉහළම තත්ත්වයක් කරන්න උපාදාන නැහැ. ඒකින්ද මට භවයක් දක්වන්න නැහැ. ඒක ඒ තැනත්තා අත්දකින්න එකක්. මම පෙන්වන්නේ භවයක් විතරයි. ඒතකොට 31 තලයක් උන්වහන්සේ පෙන්ලා තියෙනවා. ඒ යම් කිසි පමණින් උපාදානයක් තියෙන අයට පමණයි. උපාදානයක් නැති කෙනෙකුට මම. එතකොට වච්චට උන්වහන්සේ කියනවා වච්ච දැන් ගින්නක් දැල් වෙන්නේ දර උපාදානයක. අන්න එහෙමයි උපාදානයක් තියෙනකොට පමණයි ගින්න දැල් වෙන්නේ. දර උපාදාන කරන තමයි ගින්න දැල් වෙන්නේ.
ඒතකොට වච්චහන බුදුරජාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ ගින්න එතන තියෙනවා නම් ගින්න සිළුව උඩට යනවා. ඒ මොකක් උපාදානය කරන්නේ? ආන්න ප්‍රශ්නේ. ගැඹුර. මොකද දර උපාදාන කරන ගින්න සිළුව යටට යන්න ඕනේ. මේක උඩට යනවා. එතකොට මොකක්ද බුදුරජාණන් වහන්සේ පිළිතුර? ඒක සුළඟ උපාදානය කරගන්න. දැන් ඒ කාලේ මේ රසායන විද්‍යාවක් නැහැ. දැන් රසායන විද්‍යාව දැන් මම කොහොම සුළු වශයෙන් රසායන විද්‍යාව කරලා තියෙන්නේ. අපිට ඉස්සෙල්ලාම පෙන්න එක තමයි මේ ඔක්සිජන් වලින් තමයි පිච්චෙන්නේ. ඒකකොට අර ඊටපන්දම පත්තු කරලා බීකරකින් වහනවා. ඔක්සිජන් ටික ඉවරන හැටි ඊටපන්දම නිවෙනවා. ඉතින් ඒක මයිත් රංගක් දන්නවා කවුරුත් දන්නවා ඒක. ඒකකොට බුදුරජාණන් වහන්සේ මේ රසායන විද්‍යාව හොඳට හදාarලා තියෙනවා. ඒක සුළඟ උපාදානය කරගෙන තමයි යන්නේ. එතකොට එයා කියලා තිනවා දැන් ගිහලා තවත් ඒත් තව සුළඟේ තියෙනවා නම් අවකාශයක් ඒකත් උපාදාන කරගෙන ගිහලා තමයි ඔය ලැබු ගින්න ඇති වෙන්නේ කියලා කියනවා. අනිත් එකටත් තමයි. එතකොට වච්චකින් අහනවා දැන් යම් කිසි තැනත් චුත වුණාම චුත වුණොත් ඒකෙන් තමයි අන්තරාභාවය කියන ප්‍රශ්නේ අනුප්පන්නෝ කියන්නේ. නැවත උපදිනකම් මොකක්ද උපාදාන කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නැවත උප්පත්තිය ලැබෙනකම් උපාදානය කරන්නේ තණ්හාව. තණ්හාව. සාම වැදගත්. එතකොට දැන් ඊළඟ මේ භවයේ චුත වෙලා ජීවිත ඉන්ද්‍රිය පහ වෙනවනේ. එතකොට විඥානය යනකොට ඒ උපාදානය කරගෙන තියෙන්නේ තණ්හාව. තණ්හාවයි. එතකොට තණ්හාව කියන්නේ තාමත්ම භයංකාර. ඒ කියන්නේ නැත්නම් තණ්හාවක් තියෙනවා කියනකොට මිනිහෙක් සැලෙන්න ඕන. මම මේකට ආසා කරලා මම මේක පසුපස යනවා මේකට යොමු වෙනවා කියලා කිව්වොත්. එතකොට මිනිහෙක් ඇත්තෙන්ම සැලෙන්න ඕන. මේ අති භයංකාර තත්ත්වයක් මේ තණ්හා පිළිබඳ ඒක කාලේ නිවිගෙන යන හින්දා මම එක කර්මයක් තියෙන අපේ කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේගෙන් තමයි මේ ඔක්කොම ධර්ම කරුණු ඇත්තම උන්වහන්සේගේ ධර්ම සාකච්ඡා බලලා තමයි මම ඉගෙන ඒතර උන්වහන්සේ මේක හොඳට උන්වහන්සේගේ පහන් කනුව 199 ධර්ම දේශනා 199 උන්වහන්සේ කවදාවත් ගුවන් විදුලිය හෝ රූපවාහිනිය පෙන්වන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා මේ ද්වේතාරණ පස්සනා කොටසක් අරගෙන මේ උන්වහන්සේ වචන මම සඳහන් කරනවා. සත්වයා භවයෙන් භවයට සැරිසරන්නේ තෘප්තියක් නැති සෙවිල්ලක යෙදමින් බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කළ වදාළා. පැහැදිලිනේ? තෘප්තියක් නැති සෙවිල්ලක්. සසර පැවැත්ම දුකක් බව තේරෙන්නෙත් ඒ සෙවිල්ලෙන් නොතේරෙන්නෙත් ඒ සෙවිල්ලෙන් තෘප්තියක් ලැබිය හැකි කියන අවිද්‍යාව නිසායි. ඔන්න ඔතන තමයි අවිද්‍යාව තියෙන්නේ. යම්කිසි දුකක් තියෙනවා. හැබැයි කියනවා මම සෙවිල්ලෙන් හින්දා තෘප්තියක් ලැබෙන්න පුළුවන් කියලා. නිසායි. තෘප්තියක සේයාවක් පෙන්වමින් පිටපස්සෙන් ඉඳගෙන සත්වයා පොළමෝන බලවේගය තණ්හාව. වාන්න ලස්සන වචනවල ලස්සන. එතකොට තෘප්තියක සේයාවක් පෙන්වමින් පොළමෝන එක දැන් මේකේ තියෙන්නේ තණ්හා ဒ ුතිය පුරුෂෝ කියලා. ඒ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට තණ්හාව තමයි පිටපස්සෙන් ඉඳගෙන ඉන්න දෙවනි පුරුෂයා. ඒ ගතයන් පස්සේ තියෙන්නේ ඒක තව තුර තියෙන මම වැඩිදුර කිව්වේ නෑ. ඒක හඳුන්වන්නේ ඒකත් බුද්ධ දේශනාවක්ම ဒ ුතිය පුරුෂෝ. එතකොට මේ පුරුෂයා වැටුනහම අර දෙවනි පුරුෂයා තමයි උපාදානය කරගෙන යන්නේ. දැන් ඔය බුදුන් වහන්සේ ඔය පුරුෂ ධම්ම සාර්ථී කියන ඒ බුදු ගුණේ සමහරක් අය අපි සාහිත්‍ය විශ්ව වෙන්නේ මේ ආලෝක දමනේ ඒ බුදු කෙනෙක් බිහි වෙන්නේ යක්ෂෝ දමනය කරන්න නෙමෙයි. බුදු කෙනෙක් ඒක සිද්ධ වුණා. හැබැයි එහෙම දමනයක් නෙමෙයි. තමුන්ගේ අර දෙවෙනි පුරුෂයා අර පිටිපස්සෙන් ඉඳන් තල්ලු කරන පුරුෂයා යටපත් කරන මෙල්ල කරන විදිය තමයි ඔය බුදුන් වහන්සේ කියලා දෙන්නේ. ඔය ဒ ුතියෝ පුරුෂෝ කියන වචන ඇත්තම අපේ ධර්ම සාකච්ඡාවලක මතුවෙන්නේ නැහැ. දැන් මේකේ හොඳට මතු කරලා තියෙනවා. ဒ ුතිය පුරුෂෝ කියන්නේ අර පිටිපස්සෙන් ඉඳන් තල්ලු කරන. එතකොට මේ කඳ වැටුනහම හැබැයි අර ဒ ුතිය පුරුෂයා ඉන්නවා. ඒකයි මම කිව්වේ තණ්හා අදුරු කරගන්න ඕනේ කියලා. එතුමනි හිතාම වටිනවා. මෙතුමනි කාලයක් ගත වෙලා ගිහිල්ලා අද අපි එක්තරා විදිහක තෘප්තිමත් භාවයක් දෙන්නම අපි දහම් කරුණු කීපයක් ඔබතුමා ඉස්මතු කරා. ඊටාම වටින දහම් කරුණු.
ඒකේ තියෙන ලෞකික ජීවිතේට තියෙන අදාළත්වයන් තැන් කීපයකදීම අපි කතිකා කළා. ඊටම වටිනවා මෙතුමනි අපේ ප්‍රේක්ෂක ශ්‍රාවක බොහෝ දෙනාට මේ කාරණය තේරුම් ගන්නට අවබෝධ කරගන්නට පහසුවක් වුණා කියලා අපි සිතනවා. පින්තුනි තණ්හාව කියන ප්‍රමුඛ සාධකය ගැන අපි කතිකා කළේ මෙතුමනි අපිට තව සතියක් ඊළඟ අවස්ථාවක් අපි මේ සඳහා සම්පූර්ණ යොදාගත්තත් පාඩුවක් නැහැ කියන හැඟීම දැනෙනවා. ඒ තරම්ම ඊටාම වටිනා කාරණයක්. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. දහම් කරුණු ගවේෂණය කරමින් එය ජනතාවට සංනිවේදනය කරමින් යථාර්ථය වටහා දෙන්නට ගන්න මේ උත්සාහය අස්සිරිමත්. අපිට ඒ පිළිබඳව තියෙන ඉමහත් ගෞරවයක්. අපි ඔබතුමාට කායික ශක්තිය ප්‍රාර්ථනා කරනවා, මානසික ශක්තිය ප්‍රාර්ථනා කරනවා, ආයු වර්ණ සැප බල ප්‍රඥාව නොඅටුව ලැබෙන්නට කියලා අප ප්‍රාර්ථනා කරන ආශිර්වාද සිතින්. ඒ වගේම අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා හඬක් නැති මිනිස්සුන් වෙනුවෙන් මෙවැනි වේදිකාවක් තුල හඬ නගන්නට ඔබතුමාගේ ශක්තිය දායක කිරීම ගැන සමාජයේ යහපත් පරිවර්තනයක් සකස් කිරීම අපේ අරමුණ වෙන්නේ. පින්නතුනේ අපි අද මේ සංවාදයේදී යම් යම් කාරණා පිළිබඳව සමාජගත මාතෘකා පිළිබඳව ඉස්මතු කළා. ඒවා කිසිවෙකු ඉලක්ක කොට ඔවුන් හෙලා දැමීම හෝ පාතහෙලීම සඳහා කළ කාරණා නෙවෙයි. ඔබට තේරෙන මට තේරෙන ලෝකයටම පේන ඇත්ත ගැනයි අපි ඒ කතා කරේ. පින්නතුනේ යහපතෙහි යෙදෙන්න, දහමෙහි යෙදෙන්න අපි අද ඔබෙන් සමුගන්නවා. මීළඟ පුන් පොහෝ දිනත් යලි හමුවීමේ බලාපොරොත්තු වෙන. අපේ කැමරාකාර මණ්ඩලයේ මිතුරන්ට ඒ වගේම සංස්කරණ මෙදරි අපේ හිතයිශීන්ට හදවතේ බොහොමන පුදු දෙමින් ඔබට රටට යහපතම ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ලක්වැසි ලෝවැසි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පටිච්ච සමුප්පාදය පිළිසමුපාද දහමින් ජීවිතයට